ආයිබෝවන් සුබෝදෑසනක්. අද දවසේ අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ අද විශේෂ දිනයක්. අද ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබනවා. විශේෂයෙන්ම කියනවා නම් වර්තමානයේදී සෞඛ්‍ය පිළිබඳව අපි බොහෝ දෙනා සැලකිලිමත් වෙන්න ඕනේ කාලයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. මොකද වසංගත රෝග පැතිරෙනවා, ඒ වගේම රට තුල විවිධ අර්බුදකාරී තත්වයන් හමුවේ ජනතාව සෞඛ්‍යමය අතින් පිරිහෙන්නට තියෙන හැකියාව අඩුයි. හැකියාව වැඩි මේ කාලය තුළ හැකියාව වැඩි. එතකොට ඒක නිසා වැඩියෙන් අපි අවධානය යොමු කරන්නට ඕනේ Tamanගේ සෞඛ්‍ය නගා හිටවන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කාලයක තමයි ලෝක සෞඛ්‍ය දිනය අද වගේ දවසක සමරන්නේ. අපිත් එක්ක අපේ කතා බහට අද දවසේ සම්බන්ධ වෙනවා විශේෂ පුද්ගලයෙක් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා. ඔහු හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වගේම මේ වන විට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය බලගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරනවා. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. ඔව් අපි කතා බහ මුලින්ම පටන් ගමු. අද අප්‍රේල් මාසේ 7 වෙනිදා ලෝක සෞඛ්‍ය දිනය. විශේෂයෙන්ම රට තුල අපි කතා බහ කරනවා නම් සෞඛ්‍ය පිළිබඳව අපි කුඩා කාලේ පටන් අපි දැනුම ලබා ගන්නවා. අපේ දෙමව්පියෝ අපිට කියලා දෙනවා හොඳ සෞඛ්‍ය පුරුදු. ඒ වගේම පාසලෙන් අපිට කියලා දෙනවා සෞඛ්‍ය පුරුදු ගැන. මේ වගේ වකවානුවක සෞඛ්‍ය පිළිබඳව තිබෙන දැනුම කොයි විදිහට අපේ ජීවිතවලට වැදගත් වෙනවද කියලා මම ඔබතුමාගෙන් මුලින්ම අහන්නට කැමතියි. මම දැන් අපි අද ඩොක්ටර්ගේ කැම් එක ඔෆ් වුණා. නෑ මම දැන් කෝල් එකක් එනවා ඒකයි මේ. එහෙමද? එහෙනම් චුට්ටක් කිමු අපි. දැන් හරි නේ? නෑ හරි. මේ එතකොට දැන් අපි අද මේ ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව දිහා බැලුවොත් අපිට තේරෙයි සෞඛ්‍ය තියෙන වැදගත්කම. ඒ කියන්නේ අද තීම් එක නැත්තම් තේමාවක තියෙන්නේ our planet our health කියලා. දැන් planet කියන්නේ මොකක්ද? planet කියවම නිකන් සාමාන්‍ය අර්ථයෙන් අපි ගත්තොත් මේ අපි ජීවත් වෙන පෘථිවිය කියලා අපි කියමුකෝ. නමුත් මම නම් දකින්නේ මේක මේ යම් කිසි තැනකට ලඝු කරලා බලන්න ඕන එකක් නෙවෙයි. සමස්ත විශ්වයම අපි ගත්තා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා විශ්වය කියන එක හොයන්න යන්න එපා. ඒක අනන්තයක්. ඒකේ කෙලවරක් හොයන්න යන්න එපා. ඔය තියෙද්දෙන් ඒක. නමුත් අපි බඹයක් තරම් වූ මේ ශරීරයම උපමා කරලා අපි විශ්වය ගැන කතා කරමු කියලා. එතකොට දැන් planet our planet our health කියන එකෙන්ම අදහස් වෙන්නේ මොකක්ද? සම්පූර්ණ ස්වභාව ධර්මය තමයි මේ අපි මිනිසා හෝ එහෙම නැත්නම් අපි වටේ තියෙන අනිත් අය හෝ ගහකොළ හෝ සත්වයෝ මේ සමස්තය ගත්තාම සමස්තයේම ස්වභාව ධර්මයේ. ඒතර මේ ස්වභාව ධර්මයේ තියෙන නියාමයන්ම තමයි අපේ සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම බලපාන්නේ. ඉතින් ඒ නිසා මා හිතන්නේ අපි අද මේ ස්වභාව ධර්ම නියාමයන් වලට අනුගතව හිටියොත් අන්න එතන තමයි හෙල්ත් කියලා කියන්නේ. වෙනත් වචන වලින් ගත්තොත් අපි ස්වභාව ධර්මයේ නියාමයන් ඉක්මවා යන්න හදන්නේ කොතැනකද? එතන අපේ සෞඛ්‍ය බිඳ වැටෙනවා. ඒ නිසා මිනිස්සුන් වශයෙන් හෝ සතුන් වශයෙන් හෝ ජීවත් වෙන අර්ථයක් එක්ක කියන ස්වභාව ධර්මය අපව නිර්මාණය කරලා අපිට දුන්නු ජීවිතය ඒ අරමුණෙන්ම ඉටු කරගන්නට නම් අපිට අනිවාර්යයෙන්ම සෞඛ්‍යය අවශ්‍ය වෙනවා. සෞඛ්‍යය අනු කුමක්ද? ආයත් මං කිව්වොත් සෞඛ්‍යය අනු ස්වභාව දහම් නියාමය අනුව අපට දීපු පිළිවෙත තුල අපි ඉන්නවාද නැද්ද කියලා. ඉතින් මේක විවිධ විෂයන් එක්ක අපිට කතා කරන්න පුළුවන්. නම් පොදුවේ මම කිව්වේ ස්වභාව දහම් නියාමය තුල අප ඉන්නවාද? එතන තමයි අපේ සෞඛ්‍යය. දැන් අපේ පෘථුවියත් එක්කලා අපේ සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට අපිට අමතක කරන්නට බෑ. මොකද අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා නම් ප්‍රධාන වශයෙන් පිරිසුදු ආහාර, ඒ වගේම ජලය, පිරිසුදු වාතය කියන මේ කාරණා තුනම අපිට අදාළ වෙනවා. ඉතින් වර්තමානයේදී අපි වසවිස වලින් පිරිච්ච ලෝකයක තමයි ජීවත් වෙන්නේ. මේ තුලින් අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා නම් මේ ආහාර, ජලය සහ පිරිසුදු වාතය කියන කාරණා කොයිතරම් දුරට අපේ ජීවිතවලට සමීප වෙනවද? පැහැදිලිවම දැන් ලක්මිනි දැන් මේ මැස්ලෝ කියන සමාජ විද්‍යාඥයා න්‍යායක් ඉදිරිපත් කළා hierarchical needs කියලා. ඒ කියන්නේ මිනිහෙකුගේ අවශ්‍යතා පිළිබඳව අර අනුක්‍රමික වශයෙන් වැඩි දියුණු වෙන අවශ්‍යතා පිළිබඳව නීතිය කියලා. ඒ කියන්නේ ලදරුවෙක් සමාජිකයෙක් ගත්තොත්
පළවෙනියටම මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ ඔහුගේ මූලික අවශ්‍යතා. ඔන්න ඔය කියන මූලික අවශ්‍යතා තමයි ඒ කියන්නේ ඔහුට හුස්ම ගන්න අවශ්‍ය වෙන පිරිසිදු වාතය, එතකොට ඔහුට දෛනිකව අවශ්‍ය වෙන ජලය, පිරිසිදු ජලය, ඊළඟට ආහාර, ඔය කියන දේවල් තමයි මූලික වශයෙන් ඕනේ වෙන්නේ. එතකොට ඉතින් පිරිසිදු වාතය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් මේ ශරීර යන්ත්‍රයම ඒ කියන්නේ ස්වභාවදාම නිර්මාණය කරපු යන්ත්‍රයක් නේ. එතකොට ඕනෑම යන්ත්‍රයකට මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න ඉන්ධන අවශ්‍යයි. මොකද මේ යාන්ත්‍රික ස්වභාවය ක්‍රියාත්මක වෙන්න මොකක් හරි ශක්තියක් අවශ්‍යයි. එතකොට ඒ ශක්තිය ඉන්ධනය ශරීර මනුෂ්‍ය ශරීරයේදී අපිට ක්‍රියා කිරීම සඳහා ලැබෙන්නේ අපි ගන්න ආහාරවල තිබෙන සංඝටක වලින් අවසාන වශයෙන් සෛල්‍ය මට්ටමේදී ග්ලූකෝස් බවට පත් වෙලා ඒ ග්ලූකෝස් අණුවක් දහනය කරලා තමයි අවශ්‍ය ශක්තිය හදාගන්නේ. ඒ ශක්තිය අණුව තමයි අපිට අතපය උස්සන්න පේශි ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ දහනයට අනිවාර්යයෙන්ම ඔක්සිජන් අවශ්‍යයි. ඒතර ඔක්සිජන් වායුගෝලය තුළ තියෙනවා. ඒ ඔක්සිජන් වල ගුණාත්මක භාවය අපිට ගන්න පුළුවන් ගුණාත්මක භාවය අඩු වැඩි වෙන තරම තමයි වාතයේ පිරිසම තියෙනවද නැද්ද? වාතය අපිරිසිදු වෙන්න පුළුවන් එක්කෝ ඔක්සිජන් සංයුතිය වෙනස් වෙන්න පුළුවන් වෙනත් වායු සංයුතිය නිසා. උදාහරණයක් වශයෙන් ස්වභාව ධර්මයේ තුල තියෙන ස්වභාව ධර්මයේ නිර්මාණය කරපු වාතයේ වායුගෝලීය වාතයේ තියෙන සංයුතිය වෙනස් වුණොත් ඒකත් වාතය අපිරිසිදු වීමක්. උදාහරණයක් වශයෙන් කාබන් ඩයොක්සයිඩ් අපි වැඩිපුර විමෝචනය කළොත් පරිසරයට සංයුතිය වෙනස් වෙනවා. කාබන් මොනොක්සයිඩ් වැඩිපුර යවුවොත් සංයුතිය වෙනස් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් අපි යම් යම් කාර්මික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැඩිපුර එක්කහකොලොත් එහෙම නැත්නම් වෙනත් වායු වර්ග එක්කහකොලොත් අර ඔක්සිජන් ලැබීමේ ප්‍රතිශතය මිනිසුන්ට වෙනස් වෙන නිසා අන්න වාතය අපිරිසිදු වෙනවා. ඊටත් අමතරව කියන්නේ පාටිකල්ස් නැත්නම් යම් යම් කොටස් ඒ කියන්නේ දූවිලි වෙන්න පුළුවන්. අපි යම් යම් දේවල් දහනය කරලා එකතු කරන දේවල් විශේෂයෙන්ම ප්ලාස්ටික් දහනය කරොත් ඒවයින් ලැබෙන දේවල් මේ විදිහේ රසායනික දේවල් එකතු කිරීම නිසා වාතයේ තියෙන ඔක්සිජන් සංයුතිය වෙනස් වෙනවා. සහ අපිට අනවශ්‍ය වායුන් එකතු වුණොත් ඒවා විෂයි. උදාහරණයක් වශයෙන් මීතේන් එකතු වුණොත් ඒක ශරීරයට විෂයි. කාබන් මොනොක්සයිඩ් එකතු වුණොත් ශරීරයට විෂයි. ඒ කිව්වේ අපි වාතය. නිසා ස්වභාව දහම නිර්මාණය කරපු තරමටම සමීප වෙන තරමට වාතය පිරිසිදුයි. අනිත් පැත්තෙන් ජලය ගත්තත් එහෙම තමයි. පිරිසිදු ජලය කියලා කියන්නේ ස්වභාව දහම නිර්මාණය කරපු උල්පත් ජලය. මේක මොනෑම දෙයකින් අපිරිසිදු වෙනවා නම් දූෂණය වෙනවා නම් අන්න ජලය අපිරිසිදු වුණා. ඉතින් ඔය කියන කාරණා තමයි මූලිකම අවශ්‍යතා. ඒ ටික නැත්තම් අනිවාර්යයෙන්ම එතනින්ම අපේ සෞඛ්‍ය බිඳෙනවා. ඔව් සමාජයක ජීවත් වෙනකොට ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව තියෙන දැනුවත් භාවය වඩා වැදගත් වෙනවා. දැන් අනෙකුත් රටවලට සාපේක්ෂව බලනකොට ලංකාවේ ජනතාව අතර සෞඛ්‍ය පිළිබඳව තියෙන දැනුම අතින් ඔබතුමාගේ දැනුම අනුව කොයි මට්ටමේද තියෙන්නේ? අපි දන්නවා සාක්ෂරතාවය අතින් ලංකාව ඉහළින් ඉන්නවා. නමුත් මේ සෞඛ්‍ය පිළිබඳව තියෙන දැනුම අතින් ලංකාවේ වෙසෙන ජනතාව අතර කොයි වගේ දැනුවත් භාවයක්ද තියෙන්නේ? ඇත්තටම ලංකාවේ සාක්ෂරතාවය හොඳයි කියන එකෙන් අදහස් කරන්නේ ලංකාවේ මිනිස්සුන්ට අකුරු කියවන්න පුළුවන් කියන එකනේ. නමුත් සෞඛ්‍ය පිළිබඳව සාක්ෂරතාවය කියලා අපි අදහස් කළොත් ඊට වඩා ටිකක් පුළුල් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය පොතක් කියවන්න පුළුවන් මිනිස්සුන්ට. නැත්නම් සෞඛ්‍ය වැඩසටහනක් රූපවාහිනී හරි ගුවන්විදුලි හරි යනකොට ඒක ඇහුම්කන් දෙන්න පුළුවන් මිනිස්සුන්ට. මොකද මිනිස්සුන්ට තේරෙනවා වචන. හැබැයි සෞඛ්‍ය පිළිබඳව සාක්ෂරතාවය කියලා කියන්නේ ඊට පුළුල් ඊට වඩා එහා ගිය එකක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි සෞඛ්‍ය කියන එකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරපු එකඟ වෙච්ච නිර්වචනයක් තිබෙනවානේ. ඒ කියන්නේ කායික වශයෙන් නිරෝගීව ඉඳීම එහෙම නැතිනම් ලෙඩ දුක් වලින් තොරව ඉඳීමම නෙවෙයි උදේ සෞඛ්‍ය anu කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික කියන මානයන් හතරෙන්ම යහපැවැත්මක ඉඳීමනේ සෞඛ්‍ය කියන්නේ. එතකොට ලෙඩ රෝග අපිට ඇහැට කනට පේන ලෙඩ රෝග. ඒ කියන්නේ ලෙඩ රෝග කියවම රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතක පයක හෝ වෙනත් ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්වය අඩුවීමක් වෙන්න පුළුවන්. එහෙම ලෙඩක් තිබී නොතිබීමම නෙවෙයි කායික වශයෙන් සමබරතාවයක සමතුලිතතාවයක යහපැවැත්මක ඉන්න නම් කායේ ක්‍රියාකාරීත්වය නිරෝධ වෙන්න ඕනේ. ඊට පස්සේ මානසික. ඒ කියන්නේ කෙනෙකුගේ සිතන පතන විදිහ අපි පොදුවේ නිවැරදි කියලා හිතපු එකඟතාවයකින් පිටපණිනවා. ඇත්තටම මේක බුදුදහමේ නම් ඉතාම හොඳින් විස්තර කරනවා. ලෝභ, දෝෂ, මෝහ. ඔය කියන තුනට අයිති නොවන විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් එතන තමයි ඊ නියම යහපැවැත්ම. ඒක ඉතාම
පහසුවෙන් අපිට හිතන්න පුළුවන් අපි කන්නේ කුමකටද බඩගින්නට. ඒ කියන්නේ මේ යන්ත්‍රය පවත්වගෙන යන්න අවශ්‍ය ඉන්ධන ගන්න. හැබැයි අපි ලෝභකමට, බඩජාරිකමට, කෑදරකමට කනවා නම් එතන සෞඛ්‍යයක් නැහැ. ඒකම තමයි ඊට පස්සේ අපිට ආධ්‍යාත්මික සෞඛ්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය යන්ත්‍රයට ස්වභාව ධර්මය මවලා දුන්නු මේ කියන ඉන්ද්‍රියන් 6 ඇහැ කන දිව නාසය ශරීරය සහ මනස කියන මේ ඉන්ද්‍රියන් 6 අපයෝජනය නොකර ඉන්නවනම් ඒ කියන්නේ කටෙන් කන්නේ අත්‍යවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය ප්‍රමාණයට අත්‍යවශ්‍ය වේලාවට පමණක් අන්න යහපැවැත්ම. හැබැයි කටෙන් කන්න තියෙන කටෙන් අපි ඕන නැති දේවල් ඕන නැති ප්‍රමාණයක් හැම වෙලේම නැත්නම් උවමනා නොකරන වෙලාවට කනවනම් ආධ්‍යාත්මික වශයෙන් කටේ සෞඛ්‍යයක් නැත. එතකොට නාසය ගත්තත් එහෙමයි සුවඳ, ගන්ධ, සුවඳ, රස ඕන එක. ඊළඟට ශරීරයේ ස්පර්ශය හා අපට ශරීරය තුලින් අපි ගන්න දේවල් මේ ශරීරයෙන් අපි ගන්නවා නම් අනවශ්‍ය දේවල් අනවශ්‍ය වෙලාවට ඕනෑවට වඩා දූර්තභාවය කියලා අපි කියන්නේ. ඒ නිසාම තමයි පරාභව සූත්‍රයේ කියන්නේ ඉත්ති දුක්ඛෝ සුරා දුක්ඛෝ අක්ඛ දුක්ඛෝ ජීවනරෝ මේ ආදි වශයෙන් දූර්තභාවය. ඒ කියන්නේ අපේ මේ ශරීර ඉන්ද්‍රියයන් වලට අපේක්ෂිත ප්‍රමාණයට වඩා එහා ගිය ලිමිට් එකකින් සීමාවකින් තොරව අපි මේවා අපයෝජනය කරනවා නම් සෞඛ්‍යයක් නැත. මොකද ආහාර මම උදාහරණයක් වශයෙන් ගත්තේ ආහාර සාක්ෂරතාවය ගත්තොත් ආහාරයක් හදාගන්න මිනිස්සු දන්නවා. ආහාරයක් හදාගන්න ඕනි විදිය ලිපියක තිබුණොත් කියව ගන්නත් දන්නවා. හැබැයි ඇත්තටම ආහාරයෙන් අපිට දෛනිකව කෙනෙකුට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය සංඝටක ලැබීම සඳහා ආහාරය සකස් කර ගන්නකොට කොයි ඒවා සම්බන්ධ කරගෙනද හදන්නේ කියලා දන්නේ නැත්නම් අපිට ආහාර සාක්ෂරතාවයක් තියෙනවා කියලා කියන්න බෑනේ. ඒ කියන්නේ බඩගින්නට කන්න පුළුවන්. හැබැයි යහපැවැත්මට කන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එනවා. බෙහෙත් ගන්න එකත් එහෙමයි. වතුර බොන එකත් එහෙමයි. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ලෙඩකට බෙහෙත් ගන්න දන්නවා අපි. හැබැයි ඒ දෙන බෙහෙත වෛද්‍යවරයා නියම කරපු විදිහට වේලාවට උවමනා ප්‍රමාණයට හරියට ගන්න පුළුවන් නම් අන්න සාක්ෂරතාවය. ඉතින් අනික් ඒවත් එහෙමමයි. දැන් අපි හිතුවොත් අපි පරිසරය පිළිබඳව ගත්තොත් දැන් අපි ගස් අවශ්‍යමයි කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් අපිට දෙන්න. හැබැයි අපේ ගස් ප්‍රමාණය අඩුයි නම් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන යන්ත්‍ර සූත්‍ර කම්හල් වැඩි නම් අපිට දැනුම තිබුණු පළියටම අපිට කියන්න පුළුවන් දෙයක සාක්ෂරතාවය කියලා. ඒ නිසා මා හිතනවා අපේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිළිබඳව සාක්ෂරතාවය තව හුඟක් දියුණු කරගත යුතුයි. වෛද්‍යතුමා පැහැදිලි කරපු ආකාරයට ආහාර අපි ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම වැදගත් වෙනවා අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට. නමුත් අප දකිනවා මේ සංවර්ධිත රටවල බොහෝ විට ශ්‍රී ලංකාව වගේ රටවල වසවිස සහිතව තමයි මිනිස්සුන්ට ආහාර පරිභෝජනය කරන්න වෙලා තියෙන්නේ. පිරිසුදු ආහාර ටිකක් එහෙම නැත්නම් පිරිසුදු එළවලු ටිකක් පිරිසුදු පළතුරු ටිකක් හොයාගන්නට හරි දුෂ්කරයි. වර්තමානයේ වෙන විට වෙළඳ පොලේ ගත්තත් තියෙන්නේ වසවිස සහිත ආහාර. ඉතින් මේ වසවිස සහිත ආහාර රජය තුලින් හෝ යම්කිසි ආයතනයක් තුලින් හෝ නියාමනය කිරීමක් කරන්නට අපේ රටේ සෞඛ්‍ය අංශ මැදිහත් වෙන පාටක් අපිට පේන්නේ නැහැ. මේ තත්වය තුළ කොහොමද අපි ජනතාව විදිහට විශ්වාසයක් තබලා වෙළඳ පොලකින් යම්කිසි ආහාරයක් අපි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ගන්න කොයි විදිහටද අපි මොකද මිලක් ගෙවනවයි ගන්න ආහාරයට. නමුත් අපි දන්නවා මේ දේවල් අපේ සෞඛ්‍යයට අහිතකර දේවල් එක්ක තමයි අපිට පරිභෝජනය කරන්න වෙලා තියෙන්නේ කියලා. රජය යම්කිසි මැදිහත් වීමක් කරනවද මේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරලා මේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව යම්කිසි සොයා බැලීමක් එහෙම කරනවද ඔබතුමා දැනුවත් පරිදි? මෙහෙමයි රජයේ නීති රීති මේවට ඕන කරන නීති රීති ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ආහාරයක් දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මුං ඇටවලට කවුරු හරි කෙනෙක් මැලතෙන් ගහනවා කියලා. එතකොට එහෙම නැතිනම් අපි හිතමු මිරිස් වලට එහෙම නැතිනම් අපි හිතමු මිරිස් වල ඒ වේලන ක්‍රමයේ තියෙන වැරද්දක් හින්දා ඇෆ්ලටොක්සින් හැදෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා. මේ හැම දෙයකටම නීති රීති නම් තියෙනවා. ඒ කියන්නේ කිසියම් ආහාරයක පරිභෝජනයට සුදුසු වන්නේ මේ කියන දේවල් කොතරම් ප්‍රමාණයකින් තිබුණොත්ද කියන ප්‍රමිතිය සකස් කරලා තියෙනවා. ඒතකොට මේවා පරීක්ෂා කරන්න එහෙම නැත්නම් මේවායින් වැරදි කිරීම කරනවා නම් ඒවට ඒ ආහාර වෙළඳ පොලෙන් අයින් කරන්න දඬුවම් කරන්න ඕන තරම් නීති රීති තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න නිලධාරීනුත් ඉන්නවා. හැබැයි මම හිතනවා අපි සාමාන්‍යයෙන්
යාන්ත්‍රණය කියන්නේ නිලධාරියෙක් ඉදීමම එහෙම නැතිනම් නීති රීති තිබීමම නෙවෙයි. එතකොට අන්න එතන ලොකු ගැටලුවක් තිබෙනවා. මා හිතනවා මේක ඇත්තටම කියනවා නම් දැන් රජයක් කියලා කියන්නේ රාජ්‍යයක ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ආණ්ඩුවනේ. එතකොට ඒ ආණ්ඩුව තමයි ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේදී මැදිහත් වෙන්න ඕනේ. ඉතින් නිලධාරීන් ඇයි මේවට හරියටම ඇක්ෂන් නොගන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී නිෂ්පාදකයා මේ දේවල් වලට හිතාමතා යොමු වෙනවා නම් ඒවට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඇඹිලි පිටියේ කෙහෙල් හොවන ගොවියා කෙහෙල් කැන් ටික කොළඹට එවනකොට අපි දකිනවා ඒ කෙහෙල් ගෙඩි වලින් 40ක් විතරම චප්ප වෙනවනේ. එතකොට ගොවියා කෙහෙල් කන වික්කට වෙලෙන්දා ඒකේ මිල නියම කරන්නේ හෝ එහෙම නැතිනම් ඒකෙන් විනාශ වෙන ප්‍රමාණය අඩු කරගන්න නොයෙක් උප්පරවට්ටි දානවා. හැබැයි මා හිතනවා මේකෙදි නඩු දාලා පමණක්ම මේක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද නඩු දාලා කොතනින් ඉවර කරගන්නද? කොච්චර නඩු දාන්නද? ඒ නිසා මේක සමස්ත රටේ සංවර්ධනය, සමස්ත රටේ මානව ප්‍රගමනයේ කොටසක් නේ. මිනිස්සු ඇයි මෙහෙම හොරමරකම් වලට යොමු වෙන්නේ? එහෙනම් අපේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒවට අගය එකතු කිරීම, ඒවායේ මිල නියම කිරීම මේවා පිළිබඳව ගොඩාක් ප්‍රශ්න තියෙනවා අපිට පේනවා. ඒ නිසා මා නම් හිතන්නේ අර මම දන්නේ මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. අපි යහපාලනය කියලා කිව්වේ ඔන්න ඕක. ඒ කියන්නේ රාජ්‍ය තන්ත්‍රයක් ක්‍රියාත්මක වීමේ සෑම පැතිකඩකින්ම ඒක හරියට ක්‍රියාත්මක වෙනවාය කියන එක තහවුරු වුණොත් හුඟා හොරමර අඩු වෙනවා. ඒ කියන්නේ ඇයි මිනිස්සෙක් මුං ඇට වලට මොනවාද මේවා දාන්නේ, මේ මැලතිවන් දාන්නේ. ඒ ටික නරක වෙන ප්‍රමාණය අඩු කරගෙන තමයි යාගේ ලාභ හොයාගන්න බෑ. හැබැයි හරියට රටක නිෂ්පාදකයාට නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන පරිසරය හැදිලා තියෙනවා නම් ඒ නිෂ්පාදන වලට අතරමැදියෙක්ගේ මේ වංචා කිරීමකින් තොරව යාට නියම මිල හම්බ වෙන යාන්ත්‍රණයක් තියෙනවා නම් එහෙමනම් මිනිස්සු හුඟක් අය මේ විදිහට යොමු වෙන්නේ නැහැ හොරගන්නට. කේල් ගිඩි වලට ගස් ලැබු වලට වස ගහලා ඉක්මනට ඉදවලා විකුණන්න හදනවා නම් ඒ කියන්නේ නිෂ්පාදන වෙළඳපොළ ක්‍රියාවලිය තුළ විශාල අගතියක් තියෙනවා කියන එකයි. ඒ නිසා මා හිතන්නේ නම් සෞඛ්‍ය නීති රීති ඕනෑතරම් තියෙනවා. සෞඛ්‍ය කමිටුවක් තිබෙනවා. ඒ කමිටුව තුළ සෞඛ්‍ය සේවා දෙන්නාරවල තමයි ඒකේ ප්‍රධානිය. ඔහුට ඕනෑතරම් නිලධාරීන් ඉන්නවා මේවා ක්‍රියාත්මක කරන්න. හැබැයි PHI මහත්තයෙකුට මේ සියල්ල අල්ලා ඉන්න බෑ. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ දැන් පාරිභෝගික අධිකාරියක් තියෙනවනේ. පාරිභෝගික අධිකාරියක් තියෙද්දිනේ අද හාල් කිලෝ එකක් රුපියල් 250ට 260ට යන්නේ. ඒ නිසා මා නම් හිතන්නේ සමස්ත ඉහළම ඉඳන් පහළට එනකම් රාජ්‍ය යාන්ත්‍රණය හරියට නැවත උඩු යටි කුර කරලා පිහිටෙවුවොත් මේකෙන් බේරෙන්න පුළුවන්. එහෙම නැතිනම් හැම තැනකදීම මේ වංචාවලට මිනිස්සු යොමු වෙනවා. අවසානයේදී පාරිභෝගිකයා ජීවත් වෙන මිනිහා තමයි මේකට ගොදුරු වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි අවංකවම දේශපාලනඥයෝ, ආණ්ඩුව කරන අය, නිලධාරී, උසස් නිලධාරී, මැද නිලධාරී මේ සියලු දෙනා එකම යාන්ත්‍රණයක් තුළ නැවත රට ගැන හිතලා හරි තැනකට આવොත් පුළුවන්. මොකද අපි දකිනවා සංවර්ධිත රාජ්‍යයන් වල මේවා හුඟක් අඩුවෙන් සිදුවේ. ඔබ ස්වීඩනයට ගියොත්, නෝර්වේ වලට ගියොත් ඒවයි අපි දකින්නේ නැහැ මේ අහස උසට ගොඩ නැගිලි නෙමෙයි. මිනිස්සු ක්‍රියාත්මක වෙන ආකාරය තමයි සංවර්ධනය කියන්නේ. ඒ නිසා මම හිතනවා ඔය ආහාර වසවිස වලින් තෝරගන්න මේ බේර ගන්නකෝ අපි කුණු වෙන එක, නරක වෙන එක, ඒවයි දිලීර හැදෙන එක මේ සියල්ලකින්ම තාක්ෂණය හා නිලධාරීන් පමණක් ඉඳලා බෑ. ඒ අයට ඒ ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන පාරදෘශ්‍ය ක්‍රියාවලියක් තියෙනවා. මම විශ්වාස කරන්නේ මේ සියල්ලම නතර කරගන්න නම් අපි සාමාන්‍ය මහ ජනතාවගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ඕනේ. අපි ආධුනික සෞඛ්‍යයේදීත් අපි කරන්නේ සුවසේවා මිතුරෝ කියන කමිටුව හදන්නේ සාමාන්‍ය මිනිසා ඔවුන්ගේ අයිතිය ගැන දැනගත් තරමට තමයි කවදා හරි මේක නවතින්නේ. එහෙම නැතුව සාමාන්‍ය මිනිහාට නීති රීති තියෙනවා අපි නියාමනය කරනවා කියලා බොරුවක් කරලා මිනිහාව අන්ධ කරලා තිබුවොත් මිනිහා කවදාවත් පාරිභෝගිකයා කවදාවත් දැනගන්න උත්සාහ නැත්නම් මේක වළක්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මානම් විශ්වාස කරන්නේ උඩ යන්ත්‍රය සහ ඒ යන්ත්‍රණය හදන ගමන්ම සාමාන්‍ය මිනිසා පුළුවන් තරම් දැනුවත් කරන්න ඕනි මේක ඔබේ අයිතියක්. වසවිසෙන්තර ආහාරයක් මිලදී ගැනීම ඔබේ අයිතියක්. ඒ අයිතිය නැති වෙන්නේ මේ තැන්වල. ඒ තැන්වලට එරෙහිව ක්‍රියා කරන්න කියලා සාමාන්‍ය මිනිසා සන්නද්ධ කිරීම තමයි මා විශ්වාස කරන්නේ.
ඔව් අද ලෝක සෞඛ්‍ය දිනය පිළිබඳව කතා කරනකොට අපි බොහෝ අර්බුදයක ඉන්නේ. රට සෞඛ්‍යමය අතින් ලොකු අර්බුදකාරී තත්වයක තියෙන්නේ. රටේ ජනතාවට තමන්ට අවශ්‍ය වෙන බෙහෙත් ටික හොයාගන්න බැරි කාලෙක ඉන්නේ. ඔබතුමා ඒකාබද්ධව කටයුතු කරනවා ලෝක බැංකුවත් එක්කලා. මේ වගේ අවස්ථාවක ලෝක බැංකුවෙන් ලැබෙන සහාය කොයි වගේද? දැන් රට තුළ ලොකු මනුස්සයන්ට අවශ්‍ය බෙහෙත් ටික නොමැති කාලෙක මේ වගේ ප්‍රශ්න විසඳන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම නැත්නම් ලෝක බැංකුව කොයි වගේ මැදිහත් වීමක්ද කරන්නේ? මෙහෙමයි දැන් ලෝක බැංකුවට එහෙම කෙලිම මැදිහත් වෙන්න බෑනේ. ඒකට රටේ ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කරොත් යම් කිසි දෙයකට උදව් ඕනි කියලා ඒක ලෝක බැංකුවෙන් අනිත් එක ආධාර දෙන්නේ නැහැ ණයනේ දෙන්නේ. එතකොට ඒක රජය තමයි තීරණය කරන්නේ. මේ කියන ව්‍යාපෘතිය අපි 2018 සැලසුම් කළේ ලෝක බැංකුවට උවමනාව තිබුණා ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට ආයෝජනයක් කරන්න. ඉතින් එතකොට ගොඩනැගිලි හෝ උපකරණ හෝ වෙනත් දේවල් වෙනුවට මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විදිහට ආයෝජනා කළේ අපේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ජනතාවාදී විදිහට නැත්නම් ජනතාව කෙරෙහි යොමු වෙන සේවයක් බවට හරවන්න පුළුවන් නම් මේ ණය උපයෝගී කරන ඒක තමයි අපිට අත්‍යවශ්‍ය. මොකද අපි සාමාන්‍යයෙන් අපේ තවමත් සකස් වෙලා තියෙන්නේ මිනිස්සු ලෙඩ වුණාම බාහිර රෝගයන්ට කියලා ලෙඩේ කියලා ලෙඩේට බෙහෙත් ගන්න කෙනෙක්. නමුත් අපිට ඇත්තටම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් අවශ්‍ය වෙන්නේ ඒකට නෙවෙයි. ඉන් එහා ගිහිල්ලා ප්‍රජාවක් වශයෙන් මිනිස්සු ලෙඩ නොවී තියාගන්න පුළුවන්. එහෙම නැතිනම් ලෙඩ වෙනවද නැද්ද කියන එක කලින් අඳුර ගන්න පුළුවන් සේවාවක්. කලින් අඳුරකට එකට මැදිහත් වෙන්න. ඉතින් මේ අවස්ථාවේදී හැබැයි මේ ක්ෂණිකව ඇතිවලා තියෙන ප්‍රශ්නේ නම් මම හිතන්නේ ලෝක බැංකුවට ක්ෂණිකව මැදිහත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේ ඇවිල්ලා තියෙන්නේ ඖෂධ වලට විතරක් නෙවෙයි. දෛනිකව අත්‍යවශ්‍ය දේවල් වලට වැය කළ යුතු ආනයනය කළ යුතු වියදම් කළ යුතු මුදල් ටික රටට ඉපදෙන්නේ නැති එකක්. ඉතින් මේක මම හිතන්නේ කාලයක් තිස්සේ වෙච්ච එකක්. මෙතෙන්දී අපි ඥානාන්විතව වැඩ කරන්න ඕනේ. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඖෂධ සහ දෛනික ඕන කරන ඉන්ධන වගේ දේවල් අත්‍යවශ්‍ය ප්‍රමාණය කොතෙක්ද කියලා ගණන් හදලා ඒකට උවමනා කරන ඒ මුදල ඉතුරු කරගෙන මුදල් වැය වෙන අත්‍යවශ්‍ය නොවන දේවල් වලට වැය වෙන සියලු දුරට වහගන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම පෞද්ගලිකව දකින දෙයක් තමයි අද අපිට තෙල් අර්බුදයක් තියෙනවා. හැබැයි තෙල් අර්බුදයක් තිබුණාට පෝලිං වල තියෙන වාහන වලින් කීයක 1 ලීටරයට කිලෝමීටර 3ක්වත් දුවන්න බැරි වාහන තියෙනවද කියලා බලන්න. එතකොට අපි ඉන්ධන මෙට්‍රික් ටොන් ගණන් නැව් වලට ඩොලර් කියලා අමාරුවෙන් අරගෙන ඒ තෙල් ලීටර කීයක් පුච්චනවද කිලෝමීටර 10ක් 12ක් යන්න සමහර අය. ඇයි අපිට බැරි ආණ්ඩුවක් විදියට ඇහෙන්නේ නැතුවට වීඩියෝ එක ඔෆ් වුණා. නෑ කෝල් එකක් ආව ඒක තමයි මම කට් කළා. දැන් අපිට ඇයි බැරි අද ජාතියක් වශයෙන් ඇයි අපිට තීරණයක් ගන්න බැරි අපේ අර්බුදය පහ වෙනකන් අපි ඉන්ධන කාර්යක්ෂම නැති කාර්යවිෂතාවයෙන් නැති වාහන අවුරුද්දකට දුවන එක තහනම් කරන නැත්නම් දුවන එකෙන් අයින් කරගන්න ඇයි අපිට බැරි? සුකෝපභෝගී කමින් පොඩ්ඩක් මිදෙන්න බැරි ඇයි අපිට මේ ආපදාවෙන්? ලක්මිනී අපි ගම් වතුරට යට වුණොත් අපි ඒ වෙලාවට කන්න පුළුවන් පරිප්පුයි පානුයි නම් ඒක කාලා හරියට අපි ජීවත් වෙනවනේ. ඇයි අපිට එහෙම හිතන්න බැරි? ඒ නිසා මම හිතනවා මේ ඖෂධ නැතිකමේ අර්බුදයෙන් මිදෙන්නත් අපිට ජාතියක් වශයෙන් පොදු එකඟතාවයකට නොගෙහිලා ඒ මොහොතේ කීයක් හරි අරගෙන ඖෂධ ටික ගෙනලා හරියන එකක් නැහැ. අපි පොදු එකඟතාවයට එන්න ඕනේ. අපේ දෛනිකව මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන කරන මූලිකම අවශ්‍යතාව කොච්චර වියදම් වෙන්න ඕනේද? ඒ ටික එහෙමම තියාගෙන අපි ඒ ටික පරිස්සම් ඒ ටික උපයන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා බලලා ඒ සමතුලිතතාවයට වැඩසටහනක් හැදුවොත් පමණයි අපිට මෙතනින් ගොඩ එන්න පුළුවන්. හරි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වෛද්‍යතුමාට අපිත් එක්ක කතා බහට එකතු වුණාට. ඉතින් කාර්යබහුල මොහොතක දුරකථන ඇමතුම් බොහෝමයක් ආවා මේ සංවාදය අතරතුරත්. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි කතා බහට ලක් කරේ ලෝක සෞඛ්‍ය දිනය අද දවසේ අප්‍රේල් 7 වෙනිදා යෙදিলা තිබෙනවා. ඒ නිමිත්තෙන් තමයි අපි වෛද්‍යවරයාව සම්බන්ධ කරගෙන අද දවසේ වැදගත්කම සහ අපේ රටක් විදිහට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න මොන වගේ දැනුවත් භාවයක්ද තිබෙන්නට ඕනේ කියන දේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට තමයි මේ කතා බහ මේ විදිහට ගෙනාවේ. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්, ඒ වගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය බලගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විදිහට මේ වන විට කටයුතු කරනවා. ඉතින් ඔබතුමාගේත් ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි නිවුස් නව් තුලින් ප්‍රාර්ථනා කරනවා. ඉදිරි දවසක අපි තවත් ඔබතුමාව සම්බන්ධ කරගෙන මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නට ඕනේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට සූදානම් වෙනවා. බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමාට සම්බන්ධ වුණාට.